समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदम् धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනුපුම්බේන මේධාවී තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජ තස්සේව නින්දමේ මල මත්තනෝ. ඇවිරිය හේන ශ්‍රී බෝධිවර්ධන විහාරස්ථානයේ අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ආචාර්ය හබරකඩ ජිනවංශ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයෙහි වැඩ සිටින අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද බක්පුර පසළොස්වක පොහෝ දවසේ මේ ඇත්තන් හැම දෙනාම මේ මිදිරි උදෑසන පෙහෙවත් සමාදන් වෙලා තමන්ගේ ජීවිතේ වටිනාම මොහොතක් වටිනාම කාලයක් ගත කරන අවස්ථාව. ඒකට හේතුව මේ ඇත්තෝ අද දවසේහි මේ විදියට පෙහෙවත් සමාදන් වෙන්නේ සංසාර දුකින් අත මිදීම පිණිස. පින්නතුනි, අපි හැමදාම කියනවා වගේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම බෞද්ධයාට දේශනා කරපු ධමයක් නොවේ. මේ සියලු ලෝක සත්‍යයට දුකින් නිදහස් වීම පිණිස දේශනා කරපු ධමයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක ජාතියකට, එක භාෂාවකට, එක පක්ෂයකට, එක රටකට සීමා වෙච්ච එකක් නොවේ. ඒට හේතුව නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ විශ්ව නීතිය. මේ ලෝකයේ හැමෝටම පොදු නීතියක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා මේ ධර්මානුශාසනාව ඕනම ජාතියක කෙනෙක්, ඕනම කෙනෙකුට මේක ශ්‍රවණය කරන්න පුළුවන්. ඇයි මේක හැමෝටම ගැලපෙන්නේ? පින්නතුනි, දුක කියන එක මේ ලෝකේ හැමෝම විඳවන දෙයක්. ඒක සල්ලි තිබුණද නැද්ද, දුප්පත් රටක්ද පොසත් රටක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම වැහිලා තියෙන දුකෙන්. මේ මුළු ලෝකෙම ගිලා අරගෙන තියෙන දුකෙන්. මේ ලෝකෙම මැඩගෙන ඉන්නේ දුකෙන්. එහෙමනම් මේ දුකෙන් එතර වෙන්නට තමයි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ඒ උතුම් අරි අටඟි මග, එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා මේ ලෝකෙට දේශනා කරන්නේ. එහෙමනම් අපි ආරාධනා කරනවා අමාවැස්ස ධර්මානුශාසනාවේ ඔබ ශ්‍රී ලංකාවේ හැමදෙනාම පමණක් නොවේ, මෙම දේශනාව අන්තර්ජාලය ඔස්සේ සියලු ලෝක සත්වයා ශ්‍රවණය කරනවා, බලනවා. ඒ නිසා ඔබේ අභ්‍යන්තර ගැටලුව, ඔබේ සිතෙහි සහනය ඇති කර ගැනීම පිණිස මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු.
අද අපේ ධර්මානුශාසනාව සඳහා තෝරාගත් මාතෘකා ධර්මය ගාථාව විස්තර කර දීමටයි බලාපොරොත්තු වන්නේ. අනුපුබ්බේන මේධාවී තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මලමත්තනෝ. මේ උතුම් දහම් පාඨය සඳහන් වෙන්නේ ධම්මපදේ මල වග්ගය. මේ ගාථාව දේශනා කරන්න එක්තරා හේතුවක් මේකට හේතු සාධක වුණා. ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වැඩියා. ඉතින් මේ පින්නපාතේ වඩින භික්ෂුන් වහන්සේලා දිහා ඒ ඉන්දියාවේ හිටපු බමුණෙක් බලාගෙන හිටියා. ඉතින් භික්ෂුන් වහන්සේලා එක තැනකට රොක් වෙලා එකතු වෙලා එතන ඉඳලා සිවුරු පොරවගෙන උන්වහන්සේලා පින්නපාතේ යන හැටි බලාගෙන හිටියා. මේ බමුණට හිතුණා බොහොම වටිනා සිතුවිල්ලක් පහළ වුණා. මේ ස්වාමින් වහන්සේලා පින්නපාතේ යනවා. ඒක නිසා මෙතන පොඩ්ඩක් පිළිසතර කරලා දෙන්න ඕනේ. මෙයා මොකද්ද කරේ? උදැල්ලක් ගෙනල්ලා ඒ භික්ෂුන් වහන්සේලාට ඇති ප්‍රමාණයට ඒ වටපිටාව සුද්ධ කරලා දුන්නා. ඊළඟ දවසේ බලාගෙන ඉන්නවා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? ඒ වෙලාවේ මෙයා දකිනවා හිමිදිරි උදෑසන භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා සිවුරු පොරවගෙන පිණ්ඩපාතේ වඩිනවා. එදා පුංචි වැස්සක් වැස්සා. මෙයා කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේලාට සුවසේ පිණ්ඩපාතේ යන්න එතන ලෑස්ති වෙන හොඳ තැනක් හදන්න. මොකද කරන්නේ? මේ බමුණා කණු 4ක් ඉඳලා බොහොම චූටි ආවාසයක් වගේ පොඩි කුටියක් හදලා දුන්නා. ඊට පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වඩම්මලා මේක සංඝ සතු කොට පූජා කළා. පින්නතුනි බලන්න කෙනෙක්ගේ හිතේ ඇති වෙච්ච උදාර චේතනාවක්, වටිනා චේතනාවක්, පුණ්‍ය මහිමේ ඇති වෙන සිතවිල්ලක් හේතුවක්. එහෙමනම් අපිට පින් කරගන්න පුළුවන් ඕනතරම් කාලේ තියෙනවා. අපේ සිතුවිලි කළමනාකරණය කරගන්නට ඕනේ. දැන් කල්පනා කරලා බලන්න මේ කතා වස්තුව මුල් කොටගෙන අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද? එදා බුදුරජාණන් වහන්සේ මේ කුටිය සංඝ සතු කරලා පූජා කරනකොට මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. මොකද්ද දේශනා කළේ? අනුපුබ්බේන මේධාවී. මේධාවී කියනවා නුවණැත්තට. නුවණැත්ත කියන්නේ කවුද? කුසල් අකුසල් දෙක විදසුන් නුවණ ඇත්තන්ට තමයි මේ මේධාවී කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී හරි ලස්සන උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ උපමාව? රත්තරන් වලින් වැඩ කරන, රත්තරන් වලින් මාල වලලු මුදු කරාඹු හදන කෙනෙක් ඉන්නවා. මෙයාට ඉස්සෙල්ලා හම්බෙන්නේ හොඳ රත්තරන් නෙවෙයි. මෙයාට හම්බ වෙන්නේ අපිරිසිදු රත්තරන්. ඉතින් මෙයා මොකද කරන්නේ? මේක කෝවේ දාලා හොඳට රත් කර අර රත්තරන් වල තියෙන අපිරිසිදු දේවල් ඉවර අයින් කරනවා. එතකොට තමයි මේ රත්තරන් වල වටිනාකම ගොඩාක් ලැබෙන්න පටන් ගන්නෙ. එහෙමනම් අපි මේ ගාථාව ඔස්සේ අපේ ජීවිතයට ගන්න ඕන ක්‍රමය බුදුරජාණන් වහන්සේ බොහොම ඉතාමත් ගැඹුරින් මනෝවිද්‍යාත්මකව පහදලා දෙනවා. තෝක තෝකං කනේ කනේ ටිකින් ටික මොහොතින් මොහොත කම්මාරෝ රජ තස්සේව. අර කර්මකාරකයා ඒ මල අයින් කරනවා වගේ, නරක දේවල් අයින් කරලා පිරිසිදු කරගන්නවා වගේ තමන්ගේ සිතත් ටිකෙන් ටික මොහොතින් මොහොත පිරිසිදු කරගන්නට ඕනේ. නිද්දමේ මලමත්තනෝ. තමන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ අකුසලයන් දුරු කරගන්නට ඕනේ. ඒකට වෙර වීරිය වඩන්නට ඕනේ.
කැපකිරීමක් කරන්නට ඕනි. ඇයි අපි මේ මනුලොව ඉතාමත් දීර්ඝ කාලයක් ගත කරන අය නෙමෙයි. අපි මේ මනුලොව ගත කරන්නේ ඉතාමත් සීමිත කාල පරිච්ඡේදයක්. පින්නතුනි අපි කල්පනා කරලා බැලුවොත් අපිට පැය 24කට ලැබෙනවා තප්පර 86400ක්. අපිට අවුරුද්දකට ලැබෙනවා 3,15,36,000ක්. අපි ඔය කාලය ගණනය කරලා බැලුවොත් තමන් වෙනුවෙන් කොච්චරක් වැය කරාද කියලා බැලුවොත් පින්නතුනි ඉතාමත් සීමිත කාලයක් තමන් වෙනුවෙන් වැය කරලා තියෙන්නේ. එහෙමනම් තමන් ගැන හිතන්නට ඕනි. ඇයි තමන් මහා දුකක මහා වේදනාවක බැහැගෙන ඉන්නේ. මේක දුරු කරගන්න නම් මේක නැති කරගන්න නම් මේ සම්මා සම්බුදු සසුනේ හැමදෙනාම වෙරවීරිය කරන්නට ඕනේ. නිවන කියන එක ප්‍රාර්ථනා කළම ලබන්න බෑ. දැන් අපි හැමදෙනාම ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කරගත්තා වූ කුසල කර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින්ම ඒ ලැබෙන්නේ නැත. එක්තරා හේතුවක් පමණයි. නමුත් අපි ක්‍රියාවේ යෙදෙන්නට ඕනේ. ක්‍රියාවේ යෙදෙන්න තමයි ධර්මයේ සන්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ. බලන්න මෙතන ගැඹුරු පදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පච්චත්තං වේති තබ්බෝ. තමන්ගේ නැන පමණින් අවබෝධ කරගන්නවා. එහෙමනම් මේ ධර්මය හැමෝගෙම දේවල් හැමෝටම ගැලපෙන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම තුලින් තමන් ලබන්නා වූ නිර්වාණය. හැබැයි නිවනේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ රටේ බණ අහනකොට අපි ගොඩාක් ප්‍රවේශම් වෙන්නට ඕනි. ඇයි? තම තමන්ගේ අදහස් භික්ෂුන් වහන්සේලා නිතර කියනවා. නමුත් භික්ෂුන් වහන්සේගේ අදහසම මට ගැලපෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික දේ ඒ ඇත්තන්ට පමණයි. ඒක නිසා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්නට ඕනි. එහෙමනම් පින්නතුනි අපි මේ ලැබුවා වූ මනුෂ්‍යාත්මේ වටිනාකම මෙපමණයි කියලා විස්තර කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට සමාජයේ මිනිස්සු විවිධ වටිනාකම් දෙනවා. මේකට පුංචි කතාවක් කියන්නම්. අපේ ජීවිතයේ තියෙන වටිනාකම කොච්චර ගැඹුරුද කියනවනම්. දවසක් පොඩි දරුවෙක් තමන්ගේ සීයා ගාවට යනවා. සීයා ගාවට ගිහිල්ලා අහනවා සීයේ මගේ වටිනාකම කීයද? සීයා කල්පනා කරා. පුතාට මේක මම අවවාදයක් දෙනවට වඩා හොඳයි පුතා ප්‍රායෝගිකව මේක ඉගෙනගෙන එනවා නම්. සීයා තමන් ගාව තිබුණ ගලක් අරගෙන අතට දීලා කියනවා පුතේ මේ ගලේ වටිනාකම හොයාගෙන එන්න. හැබැයි මේක විකුණන්න එපා. මෙයා ඉස්සල්ලාම යනවා වෙලෙන්දෙක් ගාවට. එයාගේ ව්‍යාපාරේ තමයි දොඩම් විකුණන එක. ගිහලා මාමේ මේ ගලේ වටිනාකම කීයද? මේ වෙලෙන්දා මේ ගල දිහා බලලා මෙයා මේකේ දිස්නේ දිහා දැකලා මෙයා කියනවා මේක බොහොම වටිනා මැණික් ගලක්. මම පුතාට දොඩම් පෙට්ටියක් දෙන්නම්. එපා මාමේ. සීයා කිව්වා මේක විකුණන්න එපා. මෙයා ඊළඟට යනවා වෙලෙන්දෙක් ගාවට තව එයා එළවලු විකුණන්නේ. එයාගෙන් ඇහුවා එයා කියනවා මං වාට එළවලු ගෝණි දෙකක් දෙන්නම්. එපා මාමේ. සීයා කිව්වා මේ ගල විකුණන්න එපා. ඊළඟට මෙයා යනවා රත්තරම් බඩු කඩේකට. ගිහිල්ලා අහනවා මාමේ මේකේ වටිනාකම කීයද? පුතේ මේ ගල බොහොම වටිනවා මං වාට මාල දෙකක් දෙන්නම්. එපා මාමේ. සීයා කිව්වා මේක විකුණන්න එපා. මෙයා ඊළඟට ආය යන අවසාන වශයෙන් මැණික් ව්‍යාපාරිකයෙක් ගාවට. ගිහිල්ලා අහනවා මාමේ මේ ගලේ වටිනාකම කීයද? පුතේ මේ ගල බොහොම වටිනවා. මං වාට ලක්ෂ 10ක් දෙන්නම්.
ඒ වෙලාවේ අර දරුවා කියනවා එපා මාමි සීයා කිව්වා මේක විකුණන්න එපා. මේ ළමයා මැණික් ගලත් අරගෙන සීයා ගාවට එනවා. සීයා අහනවා පුතේ පුතාගේ ප්‍රශ්නෙට විසඳුම උත්තරේ හම්බ වුණා නේද? පුතේ මේ ලෝකේ අපිව තේරුම් ගන්නේ අපිට වටිනාකම් දෙන්නේ ඒ ඇත්තන්ගේ බුද්ධි මට්ටමට දන්නා ප්‍රමාණයට. ඒක නිසා අපේ වටිනාකම කාටවත් මිල කරන්න බෑ. මනුෂ්‍යත්වයේ වටිනාකම දන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන මිනිස්සෙක් විනා වෙන මිනිස්සෙක් ගරු කරන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ වෙළඳම් පහක් කරන්නට එපා කිව්වේ ඇයි? පහයි කරන්න එපා කිව්වේ. ඒක මනුෂ්‍යත්වයට. ඒක මහා නින්දාවක්, මිනිසුන්ගෙන් පරිගැනීමක්. අද මුළු ලෝකෙම දියුණු වෙලා තියෙන්නේ මොන වගේන්ද? සදාචාර සම්පන්න ව්‍යාපාර කරලා නෙමෙයි. අසාධාරණේ මනුෂ්‍යත්වයට නිඳා කරලා හම්බ කරන ධනයක් මේ ලෝකේ පවතින්නේ. අපිට පිරිසිදු සල්ලි කොහොක්වත් හොයාගන්න නැහැ. අපි ඒක හොඳින් තේරුම් ගන්නට ඕනි. දැන් බලන්න මේ ලෝකයේ දියුණු හැම රටක්ම අවි ආයුධ ව්‍යාපාරයේ ඉන්නේ. තවත් මිනිසෙක් මරන්නට විවිධ දේවල් අවි ආයුධ නිෂ්පාදනය කරනවා. දැන් මේ ලෝකයේ තියෙන අවි ආයුධ බැලුවොත් ලෝකෙන් හරි අඩක් තප්පර ගානකදී අලු කරලා දාන්න පුළුවන්. හිතලා බලන්න. මේවා මේ හදලා තියෙන මිනිස්සුන්ට ආදරයටද? මනුෂ්‍යත්වයේ වටිනාකම දැනගෙනද? මනුෂ්‍යාත්ම භාවයක් තුල තියෙන උතුම් ගුණාංග තේරුම් අරන්ද මේවා කරන්නේ? පින්නතුනි, අපි හරි කැමති දියුණු තාක්ෂණය ගැන කතා කරන්න. පින්වත්නි, දියුණු තාක්ෂණය ගැන කතා කරාට කමක් නැහැ. ඒ වගේ තියෙන මනුෂ්‍යත්වයේ තියෙන බලපෑම්, මනුෂ්‍යත්වයට එරෙහිව නැගිටින දේවල් ගැන හිතලා බලන්න. ඒකයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ අවි ආයුධ එපා. වසවිස වෙළඳාම එපා. මිනිස්යාගෙන් පලිගන්න මේ හදන්නේ. පින්නතුනි, ලෝකයේ වැඩිපුරම විස කන රට. මම හිතන්නේ ඒක තමයි කොරෝනා අපේ රටේ තාම බයෙන් ඉන්නේ. ඇයි? කොරෝනා වලට වඩා භයානකයි මේ රටේ විස කන එක. දැන් මේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් බැලුවාම ලෝකේ විස කන පළවෙනි රට බවට අපි පත් වෙලා තිබෙනවා. ඇයි ඒ? පින්නතුනි, අපි හිතනවා නම්, අපි පොඩ්ඩක් හරි කල්පනා කරනවා නම් අපිට මේ වගේ විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ මත්ද්‍රව්‍ය බලන්න, ලෝකේ හැම රටකම වගේ මත්ද්‍රව්‍ය තියෙනවා. මත්ද්‍රව්‍ය කියලා ගත්තාම පොදු වචනයක්. ඒක බොන එකද? ඒක ඇඟට ගන්න විසක්ද? එක එක විදි තියෙනවා. ඒක නිසා මේ ලෝකේ දියුණු වෙලා තියෙන වස විස වලින් වගේම මත්ද්‍රව්‍ය, වහල් වෙළඳාම, මිනිස්සුන්ගේ සේවකයෝ බවට එක එක රටවල් වලින් මිනිස්සු යවනවා වහල් භාවයට. අපේ රටේ කියන්න හරි ලැජ්ජයි. බුදුබණ අම්මා තාත්තා ගැන කතා කරාට මේ රටත් ඇවිල්ලා කාන්තා වහල් වෙළඳාම හොඳට කරන රටක්. ඒකයි මේ රටවල් වලට yaadෙන්නේ නැත්තේ, හරියන්නේ නැත්තේ. මාතෘත්වයට ගරු කරන්න කියනකොට, මාතෘත්වයේ පිළිගන්න කියද්දී, මාතෘත්වයට සලකන්න කියද්දී අපි මේ රටේ කාන්තා හිංසනය දරුණු ලෙස කරගෙන යනවා. ඒක ලෝකයට බරක්. ඒක මේ ගහකොළ, ඉරහඳ, මේ වාතාශ්‍රයේ පින්වත්නි උහුලන්නේ. එහෙමනම් අපි බුද්ධියෙන් කල්පනා කරන්නට ඕනේ. ඊළඟ කාරණාව, බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිණිස සතුන් ඇති කරන්න එපා. පින්නතුනි, සමහර රටවල් වල හරක්, එළුවෝ, බැටළුවෝ, ඌරෝ වගේ සත්තු විශාල ෆාම්ස් වල හදලා මරලා ලෝකෙට මේ සත්ව මස් විකුණනවා. ඔයත් හිතලා බලන්න කොච්චර බරපතල කාරණාවක්ද කියලා. එහෙනම් මේ ලෝකයේ දියුණු මෙන්න මේ ව්‍යාපාර කරන අය විතරයි. බුදුරජාණන් වහන්සේ මේවා එපා කිව්වේ ඇයි? මිනිස්යාගෙන් පලිගන්න තැනටපත් වෙන නිසා. එහෙනම් මේ ධහම අවිහිංසාවට අයිති ධහමක්.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කිසිම සත්වයකට කුරා කුඹියෙකුටවත් හිංසාවක්, වෛරයක්, ක්‍රෝධයක්, පීඩාවක් ඇති කරන්නේ නැහැ. සියලු දෙනා දෙස බලන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් පින්නතුනි, අපි මේ ගත කරන ජීවිතය ඊටවත් මනවින් තේරුම් අරන් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරුම් අරන් මේ මනුෂ්‍ය ජීවිතේ ලස්සන කරගන්නට ඕනේ. අසකන නාසය දිවකය පංචේන්ද්‍රිය කිසිම ආබාධයකින් තොරව Tamanට ලැබුණා නම් ඒක මහා පිනක්. Tamanට ජීවත් වෙන්න මොළයක් තියෙනවා, හිතක් තියෙනවා, හදවතක් තියෙනවා, කාලයක් තියෙනවා. මෙන්න මේ කරුණු කාරණා මනසට අරගෙන තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන් තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් පින්වත්නි, මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වන්නේ තමන්ගේ වටිනාකම මනවින් වටහාගෙන මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මේ දුර්ලභ වූ ප්‍රතිපත්ති පුරලා මේ සසර දුකෙන් එතර වෙන්න මහන්සි ගන්නට ඕනේ. මේ පොහොය දවසේ අපි හැමදෙනාම අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්නතුනි, අපිට අපි කල්පනා කරන ක්‍රම තුනක්. එකක් සංජානන මට්ටම, අනිත් එක අභිජානන මට්ටම, තුන්වෙනි එක පරිජානන මට්ටම. සංජානන මට්ටම කියලා කියන්නේ අපේ ඇස, කන, නාසය, දිවකය මේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට පමණක් සීමා වෙච්ච ලෝකයක ජීවත් වෙන්න කල්පනා කරන රූප රාමුවක්. මේක ටිකක් තමන් කල්පනා කරන්න ඕනි මේ කියලා දෙන ධර්මයේ ගැන. දැන් අපි දේශකයෝ හාමුදුරුවෝ කරන්නේ අනුශාසනාවක්. ශ්‍රාවකයා මනවින් ඒ ශ්‍රවණය කරලා මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. දැන් අපි ප්‍රායෝගිකව බලමු මේ සංජානන මට්ටම කියන්නේ මොකක්ද කියලා. අපි බලමු, අපි බලනවා ඇස් වලින් රූප. අපිට ඇහැට පේන රූප. රූප දුටුවාම මොකක්ද වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ? දැන් මේක තමයි හොයා ගන්නට ඕනේ. අපි මෝහයෙන් මුලා වෙලා, මොකද අපිට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය වැටහීමක් නැති වුණාම තමයි ඇසෙන් රූප දැක්කාම ඒ ඔස්සේ කර්මයන් සකස් කරන්නේ. ඒක අපිට සාමාන්‍යයෙන් මෙහෙම කතා කරාට තේරුම් ගන්න අමාරුයි. තමන් ප්‍රායෝගිකව මේක දිහා යෙදෙනකොට තමයි පින්නතුනි මේකේ අනුහස්, එහෙම නැත්නම් මේකේ තියෙන වටිනා දේවල් තමන්ට පැහැදිලි වෙන්න පටන් ගන්නෙ. එහෙමනම් හොඳට කල්පනා කරන්න. අපි රූප දැකලා මෝහයටපත් වෙලා රාග දේශ ඇති කරගෙන ජීවිතේ මහා අර්බුදයක් ඇති කරගෙන ගත කරනවා. මේ සංජානන මට්ටම. කනත් එහෙමයි. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. දැන් තමන් හොඳට මේ කියන දහම් කාරණා තමන්ගේ ජීවිතය තුලින් දකින්න උත්සාහ කරමු. එයාද නැත්තේ ඕකනේ. දැන් මම ලබලා තියෙන අවබෝධය, මට ලැබිලා තියෙන අත්දැකීම් ඔය ඇත්තන්ට සම වෙන්නේ නැහැ. අපි කියනවා නම් මම රහත්, මම බුදු වුණා, මම මෙහෙමයි, මාව උරගා බලන්න. පින්නතුනි, මම රහත් හරි බුදු වුණා හරි මොකක් හරි මාර්ගඵලයක් ලැබුවා නම් ඒක ඔය ඇත්තන්ට බලන්න බෑ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පච්චත්තං වේතිතබ්බෝ. තමා මේ ධර්මය අවබෝධ කරගන්න, තමාගේ ස්වභාවය අවබෝධ කරගන්න, විශ්ව නීතිය අවබෝධ කරගන්න. ඒක නිසා බොළඳ වෙන්න එපා, වහල් වෙන්න එපා. කිසිම ධර්ම දේශනාවක් කාලා වහල් වෙන්න එපා. කෙනෙක්ගේ කණ්ඩායමක අයිතිකාරයෙක් වෙන්නට එපා. ඔබ මේ සබාධමේ නීතියට අයිති කෙනෙක්. ඔබට මේ බුදුදහම මුළු විශ්වයටම අයිති දෙයක්. එක් පුජ්‍යලයකට, එක් කණ්ඩායමකට, එක් වර්ගයකට සාධාරණ වෙච්ච එකක් නොවේ. එහෙමනම් ඔබේ පංච ඉන්ද්‍රිය දෙස
ඔබ ගන්න රූප ශබ්ද රස ගන්ධ ස්පර්ශ අරමුණු දෙස බලන්න. හැබැයි අපි රාග දෝෂ මෝහ ඊර්ෂ්‍යා මද මාන්නේ කොච්චර ඇති කර ගන්නවද? මේ තමයි සංජානන මට්ටම. මේක සාමාන්‍යයෙන් සමස්ත මනුස්ස ලෝකයේම ස්වභාවය. මෙතනින් එහාට යන්න ඕනේ. තව පොඩි අපි මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන ආකාරයට තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඊළඟට උගන්වන කාරණාව අභිජානන මට්ටම. අභිජානනය කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින්. දැන් ඔන්න Tamanට වැඩක් තියෙනවා. මොකක්ද? මේ ධර්ම කාරණා නුවණින් විමසන්නට ඕනේ. යෝනි කියන්නේ උප්පත්තිය විමසනවා. මොකද්ද විමසන්නේ? දුක යම් තැනක හටගත්තා නම් එතන නුවණින් විමසන්නට ඕනේ. දැන් මේ ධර්මය දේශනා කරනකොට ඒ ශ්‍රවණය කරද්දී නුවණින් විමසන්නට ඕනේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය කියලා කියනවා නුවණින් විමසීම. දැන් එහෙනම් අපි මේ දෙක තෝරගන්න ඕනේ. දැන් අපි බලමු පුංචි කතාවක් ගෙනල්ලා අරගෙන අයෝනිසෝ මනසිකාරයේ යෙදිච්ච හැටි. මේ ඇත්තෝ දන්නවා මාගන්ධියාගේ කතාව. දවසක් මාගන්ධියාගේ තාත්තා පාරේ යද්දී දැක්කා සම්පූර්ණයෙන්ම මහ පොළොවේ පිහිටි අඩියක්. මේ මනුස්ස යෙක්ගේ මහ පොළොවේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අර අපේ වගේ වක්‍රයක් නැහැ. සම්පූර්ණ අඩිය පිහිටලා මහ පොළොවේ තියෙනවා. මෙයා කල්පනා කරනවා මේ වගේ පුරුෂයෙක් නම් මගේ දුවට බොහොම හොඳයි. ගිහිල්ලා තමන්ගේ බෙරිඳට මාගන්ධිය බැමිණියට කිව්වා මම මෙන්න මෙහෙම අඩිසලකුණක් දැක්කා. එයා නම් අපේ දුවට බොහොම ගැළපෙනවා. දැන් මේ මගුල් යෝජනාව කරන්නේ බුදු කෙනෙකුට. ඒ වෙලාවේ මාගන්ධියා බැමිණිය කියන පොඩ්ඩක් බලමුද ගිහිල්ලා. මාගන්ධිය බැමිණිය මේක බලලා මේ පාසලකුණ බලලා කියනවා මහත්තයාට මේකනම් කාමයේ පරිහරණ කෙනෙක්ගේ අඩියක් නෙවෙයි, පාඩියක් නෙවෙයි. මේක ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ උතුම් පුජ්‍යලේගේ පාඩියක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේට තියෙන සුපතිට්ඨිත පාද තථාගත ශ්‍රී පාද පත්මේ මහ පොළොවේ ස්පර්ශය වෙන්නේ සම්පූර්ණයෙන්ම කකුල පිරිච්ච පාදයක් තියෙනවා. චක්‍රාවාට 1000කින් සමන්විතයි මේ සිරිපතුල. මාගන්ධිය බැමිණිය දන්නවා ලක්කන ශාස්ත්‍රයේ කියනවා මෙයා නම් කාමයේ පරිහරණය කරන්නේ. බමුණ බයිනවා කටවහගෙන එනවා යන්න. යනකොට බුදුරජාණන් වහන්සේ ගහක් යට භාවනා කරනවා. ගිහිලා වැඳ වැටලා යෝජනා කරනවා ඔබතුමා අපේ දුව බඳිනවා නම් හොඳයි. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා ඔය කුණු ශරීරය මගේ පාදෙන්වත් මං ස්පර්ශය කරන්නේ නැහැ. මම කාමයේ වැමෑරූ කෙනෙක්, කාමයේ දුරු කරපු කෙනෙක්, මේ තුන් ලෝකෙන් මෙතර වෙච්ච කෙනෙක්. මේ බණපද ටික අහලා මාගන්ධිය බමුණයි බැමිණි රහත් වුණා. සෝහන් වුණා. නිර්වාණ මාර්ගයට ඇතුල් වුණා. තමන්ගේ දුව මොකද කරේ? බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර බැන්දා. උදේනි රජතුමාගේ බිරිඳ සාමාවතිය. මෙයා දෙවෙනි කසාදෙත් බඳින්නේ මාගන්ධිය. සාමාවතියත් එක්ක පුදුමාකාර වෛරයක් තරහක් තිබ්බා. සාමාවති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්නේ එක ගැන. දවසක් කල්පනා කරා මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. සාමාවතිය මරන්න ඕනේ. කුමාරිකාව 500ක් මාලිගාවේ ඇතුළට දාලා රෙදි පාන්කඩ බැඳලා පින්නතුනි පුච්චනවා. ගිනි තියනවා. සාමාවතිය කුමාරිකාව 500 දෙනෙකුට අවවාද අනුශාසනා දෙනවා. මේ කරපු කෙනාට මේ දේ කරපු කෙනා කෙරේ වෛරයක් ඇති කරගන්න එපා.
මේ දේ කරපු කෙනා කෙරෙහි අල්ප මාත්‍ර ක්‍රෝධයක් ඇති කරගන්න එපා. ඔවුන්ට මෛත්‍රී කරන්න. ඒ වෙලාවේ සාමාවතිය මෙසේ අනුශාසනා කරද්දී අර කුමාරිකාවෝ 500 දෙනා මෛත්‍රී සිතින් පිච්චිලා කලුරිය කරනවා. බලන්න මාගන්ධිය කුමරියට දේවියට තමන්ගේ හිතේ ස්වභාවය අඳුරගන්න බැරි වෙච්ච හැටි. පින්නතුනි මේ ලෝකේ මිනිස්සු ද්වේෂයෙන් කෑ ගහ ගන්නවා, බැන ගන්නවා. යථාර්ථයට මූණ දෙන්න බැරුව මිනිස්සු විඳවනවා. මේ කතාව ගෙනාවේ ඔබේ ජීවිතේ මේ වගේ අවස්ථා කොච්චරනම් පසු කරලා ඇද්ද? කොච්චර කල්පනා කරලා ඇද්ද? හිතිලා ඇද්ද? තමන්ට තමන් කොච්චර හිංසා පමනවා ගන්නවද? මේ හැම එකක්ම ඇති වෙන්නේ මොනවා නිසාද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසන සංකල්පනා. බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඒ වගේම මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප. මිත්‍යා සංකප්ප ඇති වෙනවා. මිත්‍යා සංකල්ප මොනවද? කාම සංකල්ප, ව්‍යාපාද, හිංසන. දැන් අපි අපේ දුකට අපි ගොඩාක් අයට චෝදනා කරනවා. ඔබ නිසා මම දුක් විඳිනවා, මෑ නිසා මම දුක් විඳිනවා, දරුවෝ නිසා මම දුක් විඳිනවා, සමාජය නිසා මම දුක් විඳිනවා, දේශපාලනය නිසා මම දුක් විඳිනවා. තමන්ගේ දුක එක එක්කෙනාට කියනවා. නමුත් හොඳට මතක තියාගන්න, තමන්ගේ දුක අනිත් අයට දැම්මට ඒ අය ඒවට පලි නෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට බමුණෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ සත්වයා තමන් විසින් කරන කර්මයක්ද මේ කරගෙන මේ කර්මයට මෝන දෙන්නේ තමන් කරපුවාද මේ දුකට හේතුව? බුදුරජාණන් වහන්සේ කියනවා නෑ, එහෙම නෙවෙයි. ස්වාමීනි මේක වෙන කෙනෙක් කරපු එකක්ද? නෑ. එහෙනම් ස්වාමීනි මේක තමනුයි අනුනු අනිත් අයත් එක්ක එකතු වෙලා කරපු දෙයක්ද? නැත බමුණ. එහෙනම් ස්වාමීනි මේ කර්ම ඉබේ පහළ වුණේවද? බුදුරජාණන් වහන්සේ කියනවා නැත බමුණ. ඒ වෙලාවේ බමුණට හරිය ප්‍රශ්නයක්. මේ සියලු කර්ම තමන් විසින් කරපුවාද කියලා වුවාමත් නැල්ලු. අනුන් විසින් කරපුවාද කියලා වුවම ඒත් නැල්ලු. තමනුයි අනිත් අය එකතු වෙලා කරපු කර්මද කියලා වුවම ඒත් නැහැ කියනවා. එහෙනම් මේවා ආකාස්මිකව ඉබේ පහළ වෙච්චද කියලා වුවම ඒත් නැහැලු. ස්වාමීනි ඔබ වහන්සේ කර්මය ගැන දන්නේ නැද්ද? දුක ගැන දන්නේ නැද්ද? දුකේ හට ගැනීම ඔබ වහන්සේ දන්නේ නැද්ද? බමුණ මම මේ සියලු දේවල් දන්නවා. එහෙනම් ස්වාමීනි මේවා කොහොමද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙතේ පිහිටලා දේශනා කරනවා, අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී පටිච්ච සමුප්පාද ධර්මයේ ගෙන හැර මේ කර්ම විපාක සිදු වෙන හැටි මනවින් දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මැදුම් පිළිවෙතෙන් මේ ලෝකේ දුක සකස් වෙන්නේ කොහොමද? දුක සකස් වෙන්නේ හේතුඵල ධාමයට අනුව. එහෙමනම් දැන් අපි අර මාගන්ධයාගේ කතා ප්‍රවෘත්තිය ගත්තොත් ඒක ගැන හොඳට හොයලා බැලුවොත් හිතලා බලන්න. දැන් Tamanට තරහක්, කේන්තියක්, රාගයක්, ආශාවක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක් ආවොත් ඒකට අනිත් මිනිස්සු පළිද කියලා. දැන් යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. සිහිය සති සම්පජනනයේ ජීවිතයට අවශ්‍යයි. බලන්න සති සම්පජන්ණේ තියෙනවා නම් මේ ලෝකයේ මිනිස්සු ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. අද මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ නැත්තේ මොකක් නිසාද?
සති සම්පජඤ්ඤේ නැති නිසා සිහිය මනාකොට පිරිසිදු සතියක් තමා තුළ ඇති කරගන්නට ඕනේ. ඒවා මහන්සියෙන් ලබන්නට ඕනේ. ඒවා දුකසේ ඇති කරගන්න ඕන දේවල්. ඒවා ප්‍රාර්ථනා කරා කියලා, යාඥා කරා කියලා, දන් දුන්නයි කියලා එහෙම ලැබෙන්නේ නැහැ පින්නතුනේ. සති සම්පජඤ්ඤේ තියෙනවා නම් ඔහු මේ ලෝකේ සතුටින් ඉන්නවා. ඇයි? සන්තින්ද්‍රියෝච නිපකෝච. තමාගේ සිහියෙන් තමයි තමාගේ පංචේන්ද්‍රිය පාලනය කරගන්නේ. ඇසින් රූපයක් බලලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. දැන් මම රූපයක් දැක්කා. ඒ ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් වෙන්නට පුළුවන්. දැන් මේ ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ දෙස බලනවා. මොකද දැන් චින්තාමය ප්‍රඥාවට ලං වෙනවා. දැන් මේකේ තව කොටස් තුනක් අපිට කතා කරන්න තියෙනවා. දැන් අපි පළවෙනියෙන් කතා කරේ සංජානන මට්ටම, ඊළඟට අභිජානන මට්ටමට එනවා. එහෙමනම් අපි තව කාරණා තුනක් මේකට එකතු කරගමු. මොනවද? සුතමේ ඥානය. අපි බොහෝ දුරට ධර්මයේ සංසන්දනය කරලා බලන්නේ තමන්ගේ අහපු ධර්මය තමයි අපි නිතර නිතර කතා කරන්නේ. එය සිතේ උඩ මට්ටමට පමණක් සාධාරණයි. ඊට වඩා තව ටිකක් ගැඹුරකට යනවා නම් සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙට යන්න ඕනේ. චින්තාමේ ඥානය ගැන තමයි මම මේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කර ආවේ. චින්තාමේ ඥානෙට යනකොට යෝනිසෝ මනසිකාරය අවදි වෙනවා. සිහිය දියුණු වෙනවා. නුවණ වැඩෙන්න පටන් ගන්නවා. සද්ධා ඉන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය වැඩෙනවා. දැන් බලන්න පින්නතුනි, මහා ගැඹුරු තමන්ගේ චිත්තසංතානයේ මහා විපර්යාසයකට ලක් වෙන කරුණු කාරණා තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙන්න පටන් ගන්නවා. මේ සසර දුක් නිවාලන්නට අවශ්‍ය කරන පළවෙනි අංගයක් තමයි සති සම්පජඤ්ඤය. සතිය, සිහිය. ඒ කියන්නේ බලන්නකො සතිපට්ඨාන සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්ංගමාය. නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය මේ සතර සතිපට්ඨාන ධර්මයයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම. එහෙමනම් දැන් අපි යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. කොහොමද? ඇහෙන් රූපයක් දැක්කොත් මනසිකාරයේ යෙදෙනවා. මෙය රාග දෝෂ මෝහ සමග බලනවාද, අලෝභ අද්වේෂ සමෝහ සමග කුසල් සිතින් බලනවාද? දැන් තමන් ප්‍රායෝගිකව බලන්න. එහිපස්සිකෝපනයිකෝ එව බලව. දැන් හාමුදුරුවරු ලබලා තියෙන අවබෝධයේ ගිහියන්ට සමාන නැහැ. හාමුදුරුව කෙනෙක් සමග කතා කරද්දී තමන්ගේ අත්දැකීම් අනිකට ගෝචර වෙන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම තුළින් එකම රසයේ නිර්වාණ සුවයයි අත්විඳින්නේ. මේක මනවින් තේරුම් ගන්නට ඕනේ අපි හැමදෙනාම. දැන් තමන් කනින් ශබ්දයක් අසද්දී ඒ ගැන යෝනිසෝ මනසිකාරයේ දෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දී, දිවට රස දැනෙද්දී, කයට පහසක් දැනෙද්දී පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නට ඕනේ. දැන් එනං අභිජානන මට්ටමට ඇති කර ගන්නට ඕනි ගැඹුරු සිතක්. ඊටමත් සුන්දර දහමක් පින්නතුනි අපිට ලැබිලා තියෙන්නේ. මේ ජීවිතේම සැනසෙන්න පුළුවන් ප්‍රතිඵල අත්විඳිනවා. මරුණට පස්සේ අපි ගහනවනේ අර මරණ දැන්වීම් වල නිවන් සුව ලැබේවා කියලා. අපි හිතාගෙනම ඉන්නේ මරුණාම තමයි නිවන් ලැබෙන්නේ. පින්නතුනි මරුණාම නිවන් ලැබෙනවා නම් බුදු කෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් පණ තියෙන කාලේ පමණයි.
මරුණට පස්සේ නිවන් සුව ලබන්න බෑ. ඇයි? අපි දන්නේ නැහැ මේ පුජ්‍යලයා කොහෙද ගියේ කියලා. කොහෙද ඉපදුනේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒ කර්මයේ විශේෂයට අනුව ඒ ඇත්තගේ උප්පත්තිය සකස් වෙලා. හැබැයි ඔබට මේ ජීවිතේ සැනසෙන්න පුළුවන් ඔබේ මේ පංචේන්ද්‍රියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙනකොට යෝනිසෝ මනසිකාරයේ යෙදිලා අකුසල් දුරු කරගෙන කුසල් වඩා ගත්තා නම් එතනම සැනසෙල්ල ලබන්න පටන් ගන්නවා. ඔය සමහර ඇත්තෝ කියනවා ස්වාමීන් වහන්සේ අපි හොඳ දේවල් කරන හින්දා බේරෙනවා. ඔව් ඒක සාමාන්‍ය ස්වභාවයක්. තමන් හොඳ දේවල් කරොත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒකෙන්ම කියන්න බෑ මිනිස්සු බේරෙනවයි කියලා. මොකද සම්භාවිතාවෙකුත් මේකේ තියෙන නිසා. දැන් අපි බැලුවොත් ඔය ඇත්තන්ට අපිට තියෙන එකම සැනසෙල්ල මේ මොහොතේ සකස් වෙන අකුසල ධර්මයන් දුරු කෙරෙනකොට තමන්ට ලැබෙන සැනසෙල්ල දිට්ඨ ධම්මවේදනීය කුසල කර්මයක්. දැන් සමහර ඇත්තෝ මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ඇයි ස්වාමින් වහන්සේ හොඳ මිනිස්සුන්ටම මේවා දේවල් වෙන්නේ? ඇයි අර නරක මිනිහට ඒ දේ වෙන්නේ නැත්තේ? පින්නතුනි, එතනත් කැමති නරකේ කාට හොඳක් වෙනවට නෙවෙයි. අපි හිතාගෙන ඉන්නේ හැම වෙලෙම නරකේ කාට නරකම්ම වෙන්න ඕනේ, හොඳේ කාට හොඳක් වෙන්න ඕනේ කියලා නේද? එහෙම දෙයක් මේකේ වෙන්නේ නැහැ. ඇයි ඒ අපේ දෘෂ්ටියේ වෙනසක්. අපි හිතන ක්‍රමයේ වෙනසක්. අපිට කියන්න බෑ කෙනෙක් දිට්ඨ ධම්මවේදනීය විඳවන ප්‍රමාණය. ඔය සමහර ඇත්තෝ හොරකම් කරලා ඇතුලෙන් චිත්තසංතානයේ දුක් විඳිනවා. ඒක ලෝකෙට පේන්නේ නැහැ. බලන්නකො අපි කොච්චර තනි තනියෙන් දුක් විඳිනවද තමන්ගේ ජීවිත ඇතුළට වෙලා. ඒක දිට්ඨ ධම්මවේදනීය දුකක් විඳවනවා. බලන්න තරහ එන එක තරහ ආවම තමන්ට කොච්චර දුකක් සිද්ධ වෙනවද කියලා ඇතුළත චිත්තසංතානේ දිට්ඨ ධම්මවේදනීය වශයෙන් කොච්චර විඳවනවද. ඊළඟ ආත්ම භාවයේ තුල මේ මරණින් පසු ඒ මරණ වේලාවට චුතිසිතට මේක ආරම්භණය වුණොත් ඊළඟ ආත්මෙත් දුක් විඳිනවා. නිවන් දක්නා තුරුම අපරාපරිය දිට්ඨ ධම්මවේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය මේ ආදී වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා පින්නතුනි නොපෙනෙන නිවනක් මරුණට පස්සේ පතනවාට වඩා ජීවත් වෙලා ඉන්නකොට මේ ජීවිතේ නිවෙන්න උත්සාහ කරන්න. තමන්ට සැනසෙල්ල ශාන්තිය යහපත ළඟා කරගන්න මහන්සි ගන්න. උත්සාහවන්ත වෙන්න වීරිය වඩන්ට. ඇයි? තමන්ට මේ මනුස්ස ලෝකේ රැඳෙන්න තියෙන තාමත් සුළු කාලයක් තව. මහා කාලයක් රැඳෙන්න නැහැ. බොහෝම සුළු කාලයයි අපි ජීවත් වෙන්නේ. මේ වෙනකොට ලක්ෂ 29ක් මේ ලෝකෙන් මිනිස්සු මේ කොරෝනා වෛරසයෙන් මිය ගොස් තිබෙනවා. ඊළඟට එන්නේ තමන්ගේ අවස්ථාව. තමන් බොහෝම කල්පනාවෙන් මේ කාලේ හැසිරෙන්න තවත් කෙනෙකුගේ වෛරස් එකක් ඇඟට අරගෙන ගෙදර යන්න එපා. සෞඛ්‍ය උපදෙස් නිතර පිළිපදින්න තවත් මිනිසෙකුට ගරු කරනවා නම් ඔබ ආරක්ෂා වෙන්න. ඔබ සියලු මිනිසයාට මෛත්‍රී කරනවා නම් මේ කාල පරාසයේ ඔබ බොහෝම ප්‍රේසං වෙලා ඒ සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීමත් තවත් මිනිහෙකුට අබේදානේ දීමක් කියන එක පින්නතුනි සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් අපේ දේශනාව තව ටිකක් ගැඹුරට අපි අරන් යන්. පරිඥානන මට්ටම කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේලා දැක්කොත් දැක්ක පමණයි. ආයෙ එතනින් එහාට සිතුවිලි පරම්පරා ඇති වෙන්නේ නැහැ. ඇසුවොත් ඇසුව පමණයි. ආග්‍රහණය කළොත් සුවඳක් දැනුනොත් දැනුණා විතරයි. රසක් දිවට දැනුනොත් දැනුණා විතරයි. කයට පහසක් දැනුනොත් දැනුණා විතරයි. එතනින් එහාට දෙයක් රහතන් වහන්සේට කර්ම විපාක සිතුවිලි ප්‍රපංචයේ අවිද්‍යාවෙන් කිසිදු දෙයක් සිදු වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු කරලා දාපු රහතන් වහන්සේ මේ ලෝකේ දකින්නේ එකම එක දෙයයි. මොකක්ද ඒ දේ? උප්පාද වය ධම්මිනෝ එපිද නිරුද්ධ වෙලා යන දේ විතරයි. මේ ලෝකක් ස්වභාවයේ මේ ලෝකයේ ස්වභාවය උප්පාද වය ධම්මිනෝ ඉපදුනා නැති වුණා.
හැබැයි ඒක සාමාන්‍යයෙන් දකින්න බෑ. ඒක සාමාන්‍යයෙන් දකින්න බැරි ඇයි? සාමාන්‍යයෙන් දකින්න බැරි හේතුව තමයි ඒක සාමාන්‍ය නුවණට ගෝචර වෙන්නේ නැහැ. අපි ඒ උපාද වය ධම්මිනෝ කියන ප්‍රඥාව උද්‍යව්‍ය නුවණ ඇති කරගන්න අපිට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. පළවෙනියෙන්ම තමයි තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න. මනවින් සිල් ටික ආරක්ෂා කරන්න. පින්නතුනි තමන්ට පන්සිල් රකින්නට පුළුවන්. පන්සිල් ආරක්ෂා කරන්න. මේ ලෝකයේ ශාන්තිය සිතේ උඩ මට්ටමින් යම්කිසි සහනයක් ඔබට අත්දකින්න පුළුවන්. මොකෙන්ද? සීලයෙන්. ආජීව අට්ටමක සීලයේ යෙදෙන්න. මුසාව, පිසුනාව, පරුසා වාචයේ සම්පප්පලාපයෙන් මිච්ඡා ජීවයෙන් වළකින්න. ඊළඟට ඔබට පුළුවන් අට්ඨාංග උපෝසත සීලය, ගැඹුරු සීලයක්. අක්බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම කවදාකවත් අක්බ්‍රහ්මී නෙවෙයි, මම බ්‍රහ්මෙක් වගේ කාමයන්ගෙන් නික්මී පිරිසිදු ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ඊළඟට යාට පුළුවන් ඕනනම් දස සිල් සමාදන් වෙන්න. එහෙම නැත්නම් මහාන වෙන්නත් පුළුවන්. සාමණේර දස සීලේ හික්මෙන්ටත් පුළුවන්. ඊළඟට මහාන වෙලා උපසපන් භාවයටපත් වෙලා කෝටියක් සංවර වූ සීලෙහි Tamanට යෙදෙන්නට පුළුවන්කම ලැබෙනවා. එවනම් පින්නතුනි බුදුරජාන් වහන්සේගේ සීලය මේ සංසාරේ උන්වහන්සේ කවදාකවත් තමන්ගේ සීලයේ බිඳුනත් නැවත ඒක හදාගෙන පිරිසිදු කරගෙන ලස්සන කරගෙන උන්වහන්සේ නැවත තමන්ගේ සංසාරේ උන්වහන්සේ බලාපොරොත්තු වුණ නිර්වාණයට යන්නට ඕන සියලු දේවල් උන්වහන්සේ සම්පාදනය කරගත්තා. එහෙමනම් පින්නතුනි මේ ධර්මානුශාසනාවේ අද අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබේ අභ්‍යන්තරේ චිත්තසංතානයේ තැම්පත් වෙලා තිබෙන්නා වූ අනුසේ කෙලෙසුත් ගලවලා අයින් කරන්නට ඕනි. ඒකට තමයි භාවනාමය ඥානය අපිට අවශ්‍ය වෙන්නේ. භාවනා ඥානමෙන් තමයි අපිට මේ සියලු අකුසල් දුරු කරන්නට පුළුවන්. ඒක නිසා පින්නතුනි නිතර ධර්ම ශ්‍රවණය කරන්න. සුතා හොඳට අහුම්කම් දෙන්න. දතහා ධාරණය කරගන්න. වචිතා ಪರಿචිතා වචනයට හුරු කරගන්න. මනසා නුපේක්ඛිතා නුවණින් නිතර විමසන්න. ඒ වගේම තමයි දිට්ඨියා සුප්පටිවිද්දා තමන්ගේ ජීවිතය ධර්මානුකූලව හසුරවන්න මහන්සි ගන්නට ඕනේ. එවන් පුජ්‍යලයකට තමන්ගේ මරණය අභියස සැලෙන්නට, ශෝක වෙන්නට, දුක් වන්නට අවශ්‍ය නැහැ. විදර්ශනා ඥාණයෙන් තමන්ගේ මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකේ උද්‍යව්‍ය ඥාණයෙන් සතිමත් භාවයෙන් උත්හාන වීරියෙන් කෙලස් තවන වීරියෙන් සතිමත්ව සති සම්පජඤ්ඤය විදසුන් නොවන උපාද වය ධම්මිනෝ ඇති වී නැති වී යන ඥානය ලැබුවා නම් පින්නතුනි ඒකේනා පිළිවෙලින් සෝහන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵලයේ සාක්ෂාත් කරනවා නොවුණු මානයි. එහෙමනම් මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මය තුළ තමන්ගේ ජීවිතයේ වටිනාකම මැනවින් තෝරගෙන කම්මාරෝ රජතස්සේව කර්මකාරක පුජ්‍යලයා ඒ අපිරිසිදු රත්තරන් පිරිසිදු කළා වටිනා රන්මාල හදන්නාසේ ඔබේ මේ ලැබුවා වූ උතුම් මනුෂ්‍යාත්මය තුළ මේ ලැබුවා වූ සම්බුද්ධ ශාසනය තුළ මේ ධර්ම ශ්‍රවණයේ තුලින් යෝනිසෝ මනසිකාරය අවදි කරමින් සතර සම්‍යක් ප්‍රධාන වේරිය යෙදමින් මේ ලෝකේ සත්‍ය ධර්මතාවය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට අප හැම දිනාටම මේ කෙටි ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරකමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.